නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අනමතග්ගෝ යම් වික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටිත පඤ්ඤායති අවිජ්ජා නීවරණං සත්තානං තණ්හා සංයෝජනානං සන්දාවතං සංසරතං තී ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද දහම් පදයකට සවන් දෙන මේ මොහොතේදී භාවනාවකට යෙදුණාක් මෙන් හිතේ සමාධියෙන් මේ දහම් පදයට සවන් දීම යුතුයි. මාතෘකා කළ දේශනයේ සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තේට ඇති සූත්‍ර රාශියකට අයිති මාතෘකා පාඨයක්. මේ දේශනාවට නම් සඳහන් කරන්නේ අනමතග්ග සංයුත්ත සූත්‍රය කියලායි. මේකේ තේරුම සංසාරේහි මුලක් අගක් පෙන්විය නොහැකි ධර්මයේ සම්බන්ධ දේශනාවක් කියන එකයි අනමතග්ග සූත්‍රයෙන් හඳුන්වන්නේ. මාතෘකා කළ සූත්‍ර පාඨ තේරුම මෙහිමයි. අනමතග්ගෝ යම් වික්ඛවේ සංසාරෝ මානෙනි මේ සංසාරයේ අගක් මුලක් නොපෙනෙන සංසාරයේකි. අවිද්‍යා නීවරණං සත්තානං අවිද්‍යාව නැමැති නිවන ආවරණය කරන මෝහාන්ධකාරයෙන් දැඳී සිටින්නා වූද තණ්හා සංයෝජනානං තෘෂ්ණා නැමැති මහත් ධම්මකින් සංයෝජනයකින් දැඳී සිටින්නා වූද සංසා සන්ධාවිතං සංසාරතං ඔබිනොද උත්පත්ති මරණ වාසයෙන් සැරිසරන මේ සත්‍යයන්ගේ මුල අග පෙන්විය නොහැකිය. මේකයි මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම. පින්තුනි අපේ තථාගතයන් වහන්සේ මනෝ ප්‍රනිධානය මහා කල්ප හත් අසංඛේයයක්ම කිරුවා. වාක් ප්‍රනිධානයේ මහා කල්ප නවාසංඛේය කල්ප ලක්ෂයක් කිරුවා. මහා ප්‍රදානයේ මහා කල්ප සාරා සංඛේය ලක්ෂයක්ද පිරුවා. මේ විශා සංඛේය කල්ප ලක්ෂයේ තුල ඒ මහා බෝසතාණන් වහන්සේ උත්පත්ති මරණ වශයෙන් ගමන් කළ ඇති ලෝතුරා බුදු වෙන දවසේදී බොමුලදී රාත්‍රී පූර්ව යාමේදී සියල්ල දැකවදාලා. ඒක මහා ආචාර්ය සිද්ධියක්. ඒකට කියන්නේ పూర్වේ නිවාසානුස්මෘති ඥානය. කෙටින් කියනවා පෙරවිසෝ කඳ පිළිවෙල දන්නා නුවණ. මේ පෙරවිසෝ කඳ පිළිවෙල දන්නා නුවණ නිකන් ලැබුණා නෙමෙයි. පැවිදි වෙලා දෙවෙනි සතියේදී ආලාර කාලාම තාපසතුමා ළඟ සමාපatti හතකුත් උද්දකරා පුත්‍රතුමා ළඟ අටවෙනි සමාපත්තියත් උපදවා ගත්තා. අවුරුදු 6කට ආසන්න කාලයේදී ආහාර පාන නවත්තලා කඩල ඇටයක් මුං ඇටයක් කොල්ලු තැඹු වතුර ටිකක් වැනි සුළු ආහාරයක් ගනිමින් ශාරීරික දුර්වලතාවට පත් වූ බැවින් ඒ සමාපatti සියල්ලම අමතක වුණා. ඒවා සමවදින්න නොහැකි වුණා. නැවත බුදු වීමට සති දෙකකට කලින් ආහාර පාන ගැනීමෙන් පසු ශරීරයේ යථා තත්ත්වයට පත් වෙලා නැවතත් අත් සමාපත්තියම පරිහරණය කරන්න සමවදින්න පුළුවන් වුණා. බුදු වෙන දවසේදී සුජාතා චිතු දේවියගේ කිරිපිඩු දානේ පිළි අරගෙන සවස් වෙන තුරු කිරිපිඩු 49ක් වළඳලා 12න් පසුව සවස් වෙන තුරු රුක් සෙවන් වල වැඩ සිටියේ සමාපatti සෝයෙන් බොමුලතේ වැඩම කරවලා සත්‍ය බ්‍රාහ්මණතුමා පිළිගන්නු කුසතන මිත්‍යල් අත ලෙහලා එලාපු තැන ආසනයක් පහළ වුණා. මේ ආසනිය උඩ වාඩි වෙලා අදිෂ්ඨානයක් කරගත්තා. මගේ ශරීරයේ මස්නේ වියලෙතොත් වියලේ වේවා. සම්පමන ශේෂ වෙතොත් එසේ වේවා.
නහර පමණක් ශේෂ වේතොත් එසේ වේවා. අටකටු පමණක් ශේෂ වේතොත් එසේ වේවා. පුරුෂ ශක්තියෙන්, පුරුෂ වීරියෙන්, පුරුෂ පරාක්‍රමයෙන් පැමිණිය යුතු බුද්ධත්වයට නොපැමිණ නොනගිටින් නෙමී කියන අදිෂ්ඨානයෙන් බද්ධ පරියන්කෙන් වාඩි වුණා. ඒ වෙලාවේදී විශේෂතුරු අධ්‍යයනයේදී සිද්ධ වෙච්ච ස්වල්ප ප්‍රමාද දෝෂයක් නිසා ඒ විපාක වශයෙන් වසවත දී පුත්‍රයා දස බිම්බරක් පමණ මාර්සනග සමග පැමිණිලා නව මහා වැසි වැස්සෙව්වා. ගර්ජන තර්ජන කළ අවියාවදෝලින් දමා ගැසුවා. ඒ සියල්ල පාරමී බලයෙන් අධිභවගෙන බෝසතාණන් වහන්සේ ජයග්‍රහණය කරලා ඒ වසවර්ධී පුත්‍රයා සහිත මාර සේනාව පළවා හැරියා. ඊළඟට නැත ආනාපාන සතියෙන් භාවනාවට යොමු වෙලා අස්ස සමාපත්තියම උපදවලා අභිඥා බලයේ පැවැත්තුවා. පළමු වරට පෙරවිසු ආත්ම දක්නා නුවණ නාසයේ විහිදෙව්වා. භවයෙන් භවයට උපන්න ස්ථාන ඒ තන්වලදී මිනිසෙකු වශයෙන් උපන්නනම් නාම ගෝත්‍රය උස නීති ශරීර වර්ණය ආහාර පාන ජීවනෝපාය කළ කුසල මේ සියල්ලම ඒ මහා උත්තමයන් වහන්සේගේ නුවණට පෙනී ගියා. මේ විශ්ව අසංකේය කල්පලක්ෂය කියන්නේ සුළුපටු කාලයක් එහෙම නෙමෙයි. ඒ අති දීර්ඝ කාලය තුලදී මහා බෝසතාණන් වහන්සේ බඹලොවට ගිය හැටි, දෙව්ලොවට ගිය හැටි, මනලොව උපන්න හැටි, සිව්පාවන් වූ හැටි, පක්ෂීන් බවට, නාගයන් බවට, ජලචර සත්‍යයන් බවට, එවාගේම කලචර සත්‍යයන් බවට පත් වූ හැටි ඒ මහෝත්තමයන් වහන්සේගේ පෙරවිසු ආත්ම දක්නා නුවණට පෙනී ගියා. අන්තිමේදී තමන් වහන්සේට ඒක භාවනාටම ආරම්භණයක් වුණා. ශාස්ත්‍රයේ මැදියම් කාලයේදී නරණ උපදින සත්‍යයන්ද, සුගත දුගති යන සත්‍යයන්ද, කුසල අකුසල කරන සත්‍යයන්ද, සෝබන අසෝබන සත්‍යයන්ද, අතීතයේ දින 7ක් අනාගතයේ දින 7ක් සහිතව දවස් 15ක් තිස්සේ සියලුම දේ දිවස් නුවණින් දැකවදාලා. තොර මෙසේ තමන්ගේ අන්සත්‍යයන්ගේ කර්මාරූපව භවයෙන් භවයට එනියන ඇති දැකීමෙන් පටිච්ච සමුප්පාදය ප්‍රත්‍යක්ෂක වශයෙන් දැකගත්තා. මේ හැම ආත්භාවයකම උපන්නේ කර්ම ශක්තියකින්. කර්මයේ කරන්න හේතු වූයේ අවිද්‍යාවයි. අවිද්‍යාවයි තෘෂ්ණාවයි උපාදානයයි මුල් කොට ඇති ඒ හේතුන් රැස් කර ගන්නාද කුසලයන්ගෙන් සුගති භූමවල උපන්න ඒ කර්මයන්ගෙන් රැස් කර ගන්නා අකුසල කර්මයන් බලෙන් දුගති භූමවල උපන්න එම භවයෙන් භවයට තමන් වාසේ ආව ඇති ඊළඟට සංස්කාර නිසා පටිසන්ධි ලැබුව ඇති පටිසන්ධි නිසා නාම රූප දෙක ඇති වූ ඇති නාම රූප නිසා ආයතන පහළ වූ ඇති ආයතන නිසා ස්පර්ශ ඇති වෙච්ච ඇති ස්පර්ශ නිසා වේදනාවන් හටගත් ඇති වේදනාවන් නිසා නැත තෘෂ්ණාව හටගත් ඇති තෘෂ්ණාව නිසා උපාදානත් ඇති වුනේ ඇති රාගී උපාදාන නිසා නැත කර්මයන් සිද්ධ වූ ඇති කර්මයන් නිසා උපපත්ති භවයන් නැත ජාතියට ඉපදීමටපත් වූ ඇති ඒ තැන්වල ජරා මරණයටපත් වූ ආකාරය ඒ තැන්වලදී ශෝකය හැඬීම වැළපීම කායික දුක මානසික දුම්නස විඳ ඇති දැඩි ආයාසයන්පත් වූ ඇති හිතෝපතු දේවල් ඉෂ්ට නොවූ ආකාරය පංචස්කන්ධ පරිහරණය කියන මේ කොමුන්වහන්සේගේ නුවණට අරමුණු වුණා. එම විපස්සනාට නගලා අන්තිමේදී අලුයම් කාලයේදී ඒ පටිච්ච සමුප්පාද විපස්සනාව මුල් කොට ඇති සීලම විපස්සනා ඥාන මුදුන් පමුණවාගෙන දසදහසක් ලෝක ධාතු එකපාර කම්පා වෙද්දී දසසක් මංගල්‍ය පූර්ණිමිති පාල වෙද්දී සවාසන සකල ක්ලේශයන් ප්‍රහාණය කරමින් චතරමඟ ඵලානුක්‍රමෙන් සම්මා සම්බුද්ධත්වයට පත් වේවදාලා. දවස් 7ක් තිස්සේ සමවස්සෝයෙන්ම නිවන් සැප වින්දා. මේම සත්‍යයක් ගෙවලා තමන් වහන්සේ ධර්ම ගාම්භීරත්වයේ සිහි කෙරුවා.
සාම්පති බ්‍රහ්මයාගේ ආරාධනයෙන් ලෝදෙස බුදු ඇසින් බලා ධර්ම දේශනේ කරන්න කැමැති වුණා. ඊළඟට ධම්සක් පැතුම් දේශනේ පැවැත්වුවා බුදු වීමෙන් මාස 2ක් පිරෙන ඇසළ පොය දවසේදී. ඒ දවසේදී දේශනා කළේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සම්පින්දනේ වූ ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනාවයි. ඒ දේශනාවෙන් මිනිසයන් අතරත අඤ්ඤා කොණ්ඩඤ්ඤේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ දෙවියන් බ්‍රහ්මයන් අතර අසංඛේයයක් පිරිස සෝවාන් මාර්ගඵලයෙන් අමා මහ නිවන අවබෝධ කළා. ලක්ම රාජයන් අතුරෙන් 18 කෝටියක් දෙන අරිහත්ත්වයට පත් වුණා. එදා පටන් 45 අවුරුද්දක් මුළුල්ලේ ඒ සරුවක්යන් වහන්සේ নানা ආකාරයෙන් ධර්ම දේශනා කරමින් සූවිසි අසංඛේය 9 කෝටි 60 ලක්ෂයක් දෙනාට අමා මහ නිවන් සුව පානීය කෙරෙව්වා. මේ දේශනාවන් අතරේ තාම සංවේගදායක දේශනාවක් තමයි මේ අනමතග්ග සංයුත්ත දේශනාව. මේ දේශනාවේ සඳහන් වෙනවා නසෝ භික්ඛවේ සත්වෝ සුලභ රූපෝ යෝ ඉමිනා දීගේන අද්දුනා නේ මාතා භූත පුබ්බෝ න පිතා භූත පුබ්බෝ ආදී වශයෙන් මහණෙනි මේ දීර්ඝ සංසාරයේහි යම්තා අසංකේය අප්‍රමේය සත්‍යයන් ඇතොත් ඒ අතුරින් මවනෝ කෙනෙක් නොමැත, පියානෝ කෙනෙක් නොමැත, සහෝදරයා සහෝදරිය දුව පුතා වෙච්ච නොවෙච්ච කෙනෙක් නැත, අමුසමියන් නොවෙච්ච කෙනෙක් නැත. එකවරක් නෙමෙයි අසංකේය අප්‍රමේය වාරවල මේ දීර්ඝ සංසාරයේ වුණුවන් එක්කාසු වුණා. එකම මව් කෙනෙක් සුමනාවතී කෙනෙක් එකම මව එවාගෙම 30 කෙනෙක් එකම පුතාට මේ සංසාරයේ පෙවූ කිරි සතර මහා සාගරයේ ජලයට වැඩි. එකම මවක් සුමනාවතී කෙනෙක් එකම මව 30 කෙන පුතාගේ අභාවයෙන් හැඳු කඳුළු සිව් මහා සාගරයේ ජලයට වැඩි. ඒ නිසා මේ තරම් දීර්ඝ සංසාරයක නැවත නැවත ඉපදෙමින් ජරා රෝග මරණ ආදීට පත් වෙමින් මේ සංසාර ගමන ආවා. අපේ තථාගතයන් වහන්සේද හේමී කුමාරයා වශයෙන් ඉපද සිටි අවස්ථාවේදී ජාති ස්මරණ ඥානෙ පහළ වුණා. පෙර ජාතීන් පේන්න පටන් ගත්තා මේ ලපටි අවදීයේදී. ඉපදී මාසයක් ගියතන පිය රජුරුවන් විසින් මේ දරුවා වඩාන ඉන්න වෙලාවේදී රාජ අපරාධකාරයන් 4 දිනක් ගෙනාවා දඬුවම් නියම කරවා ගන්නට රාජපුරුෂයන්. එයින් එක කෙනෙකුට ගෙලගසා දාන්නත්, කෙනෙකුගේ අත්පා සිඳින්නත්, කෙනෙකුගේ වස්තු සම්භාරය රජසන්තය කරන්නත්, කෙනෙක් රටෙන් නිරපන්නටත් මේ රජුරු අණ දුන්නා. මේක ඇහුණා වූ මේ තේමේ කුමාරයාගේ හිතේ මහා බයක් ඇති වුණා. මක්නිසාද මේ තේමේ කුමාරයා වශයෙන් උපන්නේ බෝධිසත්වයෝ. මේ බෝධිසත්වයන් වහන්සේගේ පූර්ව ජාතියේ පෙනී ගින් තිබුණ ඒ රටේම අවුරුදු 20ක් රාජ්‍ය කරලා අවුරුදු 80000ක් ඔසුපත් නරකයක දුක් විඳලා මේ නැවත මනලව රජගෙදර උපන්නේ. අයම රජකම කරොත් එහෙම අපායට යන වෙනවා කියලා තේරුම් අරගෙනයි මේ බයටපත් උනේ. ගොළුෙක් බීරෙක් කොරෙක් හැටියට අවුරුදු 16ක් මේ රජගෙදර මේ දරුවා වටක් සමාදන් වෙලා හෙල්ලෙන්නේ නැතුව හිටියා. කිසිවක් ඇහෙන්නේ නැති ඇටේට අතක් පයක් දිගාරින්නේ නැති ඇටේට කතා කළ නැහැ ඇටේට බොහොම දුකසේ ඒ අවුරුදු 16 ගත කළා. මේ රජුරුවත් එවාගේම අගමහේසියක් නැතිවෙමිතුවරුනොත් වෛද්‍යවරුනොත් නොකල පරීක්ෂණයක් නැහැ. හැම පරීක්ෂණයක්ම කළත් මේ දරුවාගේ ගතිය වෙනස් කරන්න බැරි වුණා. අන්තිමේදී නගරවාසීන්ගේ නියමයෙන් මහරජුරුවන්ගේ අණින් සුනන්ද රේදුරු විසින් මේ දරුවා කැලෑවේ ගෙනහිල්ලා වලක් කපලා වල දාන්න නියමිත වුණා. සුනන්ද රේදුරු විසින් මේ දරුවා කරත් එක දාගෙන ගිහිල්ලා දේවානුභාවයෙන් ඈතට යවිලා වනාන්තරයකටම යවිලා කරත්තේ නවත්තලා වලක් කපනකොට මේ දරුවා ඇහැරලා බැලුවා. ඒ වෙලාවේ පෙනී ගියා වනාන්තරයක් බව. ඒ වෙලාව අතපා දිගෑල්ලා පිටිමෙන්දා තේල් කඳන් වාගේ බොහොම ලස්සන අතුල් පතුල් සහිත අවයව. ආසනෙන් මේ එම ඥානාවෙන් බහලා කල්පනා කළා මේ පුද්ගලයා මං එක්ක සටන් කරන්නවත් මට පුළුවන්ද කියලා බලන්න රතේ තනියකින් ඉස්සුවා. පුළුවන් වුණා. ඒ වෙලාවේදී විශ්වකර්ම දේවපුත්‍රයා සක්දේව රජාණන් ඇවිල්ලා මිනිස් වෙසින් මේ දරුවාට ඇඳෙව්වා.
ගිහිලා සුනන්ද රියදුරට කතා කළා. මොකද මේ වලක් කාරන්නේ? මණික් කාරනවද, නිදා කාරනවද, අලහාරනවද? මේ රියදුරා වලට බහැලා ඉන්න උඩ බලන්නේ නැතුව කියනවා අපේ රජුලන්ගේ ඉන්නවා කාලකන්ණි පුතේ. ඒ පුතා වල දාන්නයි. එතකොට මේ කුමාරයන් වහන්සේ ඒ ජීවිතේ කවදාකවත් අකුරක් ඉගෙනගෙන නැහැ. පෙර ජාතියින්දී දිනු කරගත්ත නුවණ තියෙනවා. මීරිය හඳින් ගාථාවක් කිව්වා. අදම්මං සාරිතේ කයිදා මංචේ ත්වන්නිකනං වනේ යස්සරුක්ඛස ඡායාය නිසීදයේ සයේවා නසස සාකා බංජේ මිත්ත දූබී පාපකෝ කියලා බණ පදයක් කිව්වා. ඒ දුරිනි ඔබ කරන්නේ අධර්මයක්. යම් කෙනෙක් ගමනක් යන වෙලාවේ ගහක් මුලේ මොහොතකට හෙවණ ගත්තනම් ගෙමන් ඇරියානම් සත්පුරුෂයෙකු විසින් ඒ ගහේ කඳේ ඉරක් නොයන්ද යුතුයි. ගහේ අත්තා ක්‍රිකලක් කොලයක්වත් නොකඩිය යුතුයි. ගහට ආචාර කරමින් ගහවට පිරිසිදු කරලා ගහට පැන්ලක් කරලා වැලි හෙලා ගහට ආචාර කරලා ප්‍රදක්ෂිනා කරලා යන්නේ. ඔබ හිතන්නේ මහරජුරෝ වෘක්ෂයක් කියලා. රජුරුවන්ගේ පුතුණුව කියන්නේ වෘක්ෂයේ ශාඛාවක් කියලා හිතන්නේ. ඔබ දැන් රජුරුවන්ගේ එවැනි ජීවත් වෙන කෙනෙක් නම් රජුරුවන්ගේ පුතක වන මේ ශාඛාවට හිංසාවක් කිරීම අධර්මයක්, මිත්‍යාද්‍රෝහීකමක් කියලා මේ බණේ කියනකොට උදවැළුවා මේ රියදුරා බැලුවාම දෙව් කුමරෙක් වාගේ කෙනෙක්. ලස්සනට ඇඳ පැළඳගත්ත ඔටුන්නක් දරාගත්ත දෙව් කුමරෙක් වාගේ. අවතමුන් කවුද? මම තමයි තේනියේ කුමාරයා ඇවිත් බලන්න රටේ. දැලුවාම ඇත්තට කුමාරයා බව තේරුම් ගත්තා. අඬලා කිව්වානේ යන් ආපහු යම් මට ඔකු සම්පත් ලැබෙයි මහ රජුරුවන්ගෙන් කියලා. ඒ වෙලාවේදී ගාථා 10කින් මේ රේදුනාට බණක් කිව්වා. ඒ බණෙන් සඳහන් වෙන්නේ කළගුණ සැලකීමේ ආනිසංස 22ක්. ඒ කියන්නේ දරුවන් විසින් දෙමව්පියන්ද එවැගේම ශිෂ්‍යයන් විසින් ගුරු උතුමන්ද කවර නමුත් උපකාරයක් කළ සත්පුරුෂයන්ද ගරු කළ ඇති ගෞරව කිරීමෙන් බුහුමන් කිරීමෙන් කළගුණ සැලකීමෙන් ලැබෙන ආනිසංසත් ඒ ගාථා 10න් පාදා දුන්නා. ඉතින් රියදුරාට කිව්වා යන්න තමන් මගේ දෙමව්පියන් මං වැන්දා කියන්නේ මං සැපෙන් ඉන්නවා කියන්නේ මං අය යන්නේ නෑ. මං මොකද කාරණේ මේ වනාන්තරයට එන්න හේතුව මං අවුරුදු 20ක් මේ රටේ රාජ්‍ය කරලායි අවුරුදු 80000ක් අපායේ දුක් විඳේ. අයත් මං රාජ්‍ය කළොත් අපායට යන බය නිසායි මම මේ වනාන්තරේ පැවිදි වෙන්න ආසාවෙන් වතක් සමාදන් වෙලා අවුරුදු 16ක් දුක් විඳේ. මම දැන් පැවිදි වෙනවා. මගේ මව්පියන් කියන්නේ මම පැවිදි වුණා කියලා මං ඒ අතන්ද දීර්ඝාස පතන බව කියන්නේ කියලා පිටක් කෙරුවා. ඒ දුරාපසු දේවානුභාවයෙන් නැවී පෙනී ගිය මාර්ගයෙන් රජවාසයට ගිහිල්ලා මේ ප්‍රවෘත්ති කිව්වාම හැමෝම විස්මිත වුණා. මහරජුරුවන් මෑණියන් ඇතුළු සියලුම දෙනා දවස් 7ක් ඇතුළත මේ ආරණ්‍ය සොයාගෙන ආවා. ඒ වෙනකොට මේ තේමියේ කුමාරයන් වහන්සේ පැවිදි වෙලා තාපස පරිද්දෙන් පැවිදි වෙලා ධ්‍යාන අභිඥා උපදවාගෙන හිටියා. මහරජුරුවන් ඇවිල්ලා ආරාධනා කළා ආපසු ගෙදර යන් මම දැන් වයසයි මේ දරුවාටයි රාජ්‍ය හිමි තමා සතු රාජ්‍ය බාර ගන්න කිව්වා. ඒලාවේදී මේ කුමාරයන් වහන්සේ සීල විස්තරේ පහදා දුන්නා. පියාණන් වහන්සේ මං අවුරුදු 20ක් ඔය මාලිගාවේම රාජ්‍ය කරලා අවුරුදු 80000ක් අපායේ දුක් විඳිනයි මේ නැට උපන්නේ. අයමත් මම රාජ්‍ය කළ අපායට යන්න බැරි නිසායි මම මේ අභිනිෂ්ක්‍රමණය කළේ. මම නැවත රාජ්‍ය කරන්නේ පියාණන් වහන්සේ කිව්වා. එතෝ වෙලාවේ පියාණන් වහන්සේ කියනවා මේ වාගේ වාසනාවන්ත සීලවන්ත ගුණවන්ත ඥානවන්ත පුණ්‍යවන්ත රූපවන්ත දරුවෙකුට රාජ්‍ය එපා වුණා නම් මටත් එපා. පැවිදි වුණා. මෞතුමියක් පැවිදි වුණා. තමනි සීලම දෙනාම තවස් පැවිද්දෙන් පැවිදි වුණා. ඒ බව ආරංචි වෙච්ච නගරවැසියෝ ගම්වැසියෝ ජනපදවැසියෝ කොහොම ඇවිල්ලා පැවිදි වුණා. ඒ බව ආරංචි වෙලා අසල්වාසී රාජ්‍යවල රාජ්‍ය 7ක සෙනඟෙල්ලා පැවිදි වුණා. ඒ සීලම දෙනාට ආශ්‍රම සහ ආහාර පාන සඳහා පළතුරු එවාගෙම ජලපාතෝය කුටිසෙනසුම් පාසෝ කොම මේ මහෝත්තමයන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් දෙවියන් විසින් මවා දුන්නා.
කෝටි සංඛ්‍යාත ජනකාවක් එක්ක මහමිදම් පුරලා ආයු කෙලවර බඹලෝ උපන්නා. මේ ප්‍රවෘත්තියෙන් පැහැදිලි වෙනවා සංසාර ගමන. රජකම් කළත් අපායට යනවා, සිටුකම් කළත් අපායට යනවා, බඹලෝ හිටියත් නැවත ගියවිල්ලා අපායට යනවා, දෙව්ලෝ හිටියත් අපායට යනවා. සංසාර ගමනේදී භයානක තැන මෙතනයි. පමත්තස්සීනාම චත්තාරෝ අපාය සකජේ සදිසා. සෝවාන්වත් නූනානං සීල පෘතුජ්ජනියන්ගේ නිවස වාගේ තමයි සතර අපායේ. ත්‍රිසං අපාය, പ്രേත අපාය, අසුර අපාය, නරක ආදී කියන මේ හතර තමයි පෘතුජ්ජන සත්‍යයන්ගේ නිවස. නිතරම යන්නේ ඔතෙන්දයි. නිවසක ජීවත් වෙන කෙනෙක් කලාතුරකින් ගමකට, රටකට, ජනපදයකට ගිහිල්ලා ආයෙත් එන්නේ නිවසටයි. ඒ වාගේ මේ අපාගත සත්‍යයෝ කලපිනක් ඇතොත් මනුලොවට, දෙව්ලොවට, බඹලොවට යනවා, අයමත් වෙන්නේ අපායට. මේ තරම් අපායේ භයානකත්වයේ මනමින් තේරුම් ගත්තාම ඥානවන්තයෝ අප්‍රමාදව සිල් පුරනවා, සමත වඩනවා, විපස්සනා වඩනවා, පස්පවෙන් වළකිනවා, දස කුසලෙන් වළකිනවා, නිතිපන්සිල් පොහොයාට සිල් රකින්නවා, දස පාරමී පිරණයටදී කුසල රැස් කරනවා, ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීම නිසා නැවත නැවත අපායට යන ගමන වැළකී සුගතියෙන් සුගතියට ගමන් කරලා යම් දවසකදී ලෝකේ කවදාකවත් සීනිකින්වත් නොදුටුවා වූ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය අවබෝධ කර ගැනීමෙන් නැවත නැවත ඉපදීම, ජරා ව්‍යාධි මරණ ආදී දුක් ඇති මේ සංසාර ගමන ගෙවන් කරලා අජාති අජර අව්‍යාදී අශෝක අනුපායාස අමා මහ නිවන සාක්ෂාත් කර ගන්නවා. අපට ලෝතර බුද්ධ ශාසනයක් ලැබුණේ මේ සඳහාමයි. බෞද්ධයන් වශයෙන් අපි සම්මාදිට්ඨික බෞද්ධයන් වශයෙන් උපන්නේ මේ සඳහාමයි. නැත්තම් මේ ලෝක ධාතුවේ මොනතරම් බෞද්ධ නොවන, සමිදුටු නොවන ජනතාවක් ඉන්නවද? ඒ අතරින් තේරිලා පෙරිලා මේ වාගේ පතිරෝපදේශ වාසයක සිල්වත්, ගුණවත්, ඥානවත්, බෝසත් දෙමෝපියන් ඇතුව, කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය ඇතුව, සම්මාදිට්ඨිය ඇතුව, ශ්‍රද්ධා සම්පන්නව අපි පාලමේ සිටින්නේ වෙන කිසිම හේතුවක් නෙමේ. පෙර ජාතිවලදී සංසාර භය දැනගෙන සසරින් මිදී නිවන් සුව ලබන්නට ප්‍රාර්ථනා කරගෙන පැමිණි බැවින් අපට මේ බුද්ධෝත්පාද කාලයේ හොඳ බෞද්ධ ජීවිත ලැබුණා. මේ බෞද්ධ ජීවිතවලදී අප විසින් කළ යුතු වන්නේ තරයාදිත්‍ය සීසෝව නත්තිමච්චු සනාගමෝ කියන මේ උපදේශයට අනුව විසගිනි ගත්තකු එගිනි නිවන්න ප්‍රමාණ වෙන්නක් මෙන් දාන, සීල, භාවනාදී කුසල ක්‍රියාවල අප්‍රමාද වීමයි. දැන් අද මේ සිද්ධ කරන්නේ වැනි අප්‍රමාද වීමේ මහා කළගුණ සැලකීමේ පුණ්‍ය කර්මයක්. මේ පුණ්‍ය කර්මයේ තුලින් අප විසින් රැස් කරගනු ලැබෙන්නේ නිර්වාණ ගාමිනී ප්‍රතිපත්ති සම්භාරයක්. ඒ කියන්නේ අපි අද මේ පින්පමුණු ලබන ගම්පහ පින්වත් වයිබී ඇක්මන් මුදලාලි මහත්මයා තමන්ගේ ජීවිත කාලය තුළ අර ඉසිගනි ගත්ත කුයගෙන නිවන්න ප්‍රමාණ වෙන්නක් මෙන් අප්‍රමාණ පින්කම් කරගත් ආදර්ශමත් බෞද්ධ මහෝපාසකතුමෙක්. එතුමාගේ අතින් පුදුමාකාර ආචාර්ය පින්කම් සිද්ධ වුණ බොහෝ පූජනීය ස්ථානවල තමන්ගේ වත්තේ ආශ්‍රමයක් කරලා චෛත්‍ය, බුදුගේ ආදී පවා හදලා සිල්ලාරාමයක් ඇති කරලා තවත් බොහෝ පින්කම් වලින් ජීවිතය වාසනාවන්ත කරගෙනයි තමන්ගේ ආශ කෙලවර මෙලෙවින් එලවට ගියේ. ඉතින් ඒ දරු පිරිස අතරේ පින්වත් නිමල් මහත්මයා, නිමල් යහතුගොඩ මහත්මයා ප්‍රදාන එමෙ සහෝදර සහෝදරී පිරිස නෑද පිරිස එකතු වෙලා එතුමානන්ද කළගුණ සැලකීම පමණක් නෙමෙයි, ඒ වාගේ යහපත් කල්යාණ මිත්‍ර දෙමව්පියන් ඇතුව සංසාර ගමන කෙටි කර ගැනීමට මේ කරන කළගුණ සැලකීමේ කුසලයේ පාරමිතා වශයෙන් ආර්ය අෂ්ටාංග මාර්ග වශයෙන් අපට හේතු වාසනා වේවා කියන ප්‍රතිමයි මේ සිද්ධ කරන්නේ. ඒ අනුව සලක බැලීමේදී මේ පින්කම තුලින් අපි සිද්ධ කරලා තියෙන එතුමානන්ද එමෑණියන්ට සහෝදර පිරිසට පින්දීම පමණක් නෙමෙයි, අපසන්තාන තුල මඟඵල නිවන් සුව ගෙන දෙන ආර්ය අෂ්ටාංග මාර්ගයක් හිතේ වර්ධනය කර ගැනීමයි. දැන් මේ පින්කම් සිද්ධ කරන්නේ රත්නත්‍රේ ගුණ සිහිපත් කරමිනුයි. රත්නත්‍රේ ගුණ සිහිපත් කිරීමේදී පහළවන
අරමුණ කෙරෙහි ඇති වැටහීම සම්මා දිට්ඨියයි. නිවන් පැතීම මෙත් සිත් පහළ කර ගැනීම කරුණාසගත සිත් පහළ කර ගැනීම නිසා ඒ සම්මා සංකල්පනා නම් වෙනවා. ඒ වගේම මේ කුසල ක්‍රියාවන් යෙදෙන සිතක් ගානේ නූපන් අකුසල් නූපදී යනවා, උපන්න අකුසල් යටපත් වෙනවා, නූපන්න කුසල් චේත් අලුතෙන් පහළ වෙනවා, අලුත් කුසල් චේත් වැඩි වර්ධනය වෙනවා. ඒ සඳහා යෙදුණු උත්සාහය තමයි සම්මා වායාමය. මේ කුසල් සිතේ පහළවන කුසල සිහිය සම්මා සතියයි. ඒ වගේම සිතේ පහළවන නීවරණයන්ගෙන් යටපත් නොවුණු ඒකාග්‍රතාව සම්මා සමාධියයි. මේ මාර්ගාංග පහ එක සිටේම මේ පින්කම ඇතුළෙන් පහළ වෙනවා. ඒ අතරේ සිල් සමාදන් වීම හා එවතුම් පැවතුම් වලදී සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව මාර්ගාංග තුන වෙන වෙනම හිතේ පහළ වෙනවා. මේ කුසල ක්‍රියාව සඳහා වචන කතා කරන්නේ මුසාවාදයෙන් තොර, පිසුණු වචනෙන් තොර, පරුෂ වචනෙන් තොර, හිස් වචනෙන් තොර යහපත් වචන බැවින් ඒ සම්මා වාචාවයි. මේ කුසල ක්‍රියාවේ තමන්ගේ ශරීරයේ අවයව අත්පා දෙපා ආදී යෙදෙනකොට එහිදී ප්‍රාණඝාතයෙන් තොර, අදත්තාදානයෙන් තොර, මිච්ඡාචාරයෙන් තොර කුසල ක්‍රියාව කාය හසුරුවන බැවින් ඒ සම්මා කම්මන්තයයි. එවැගේම හුස්ම ටික ගන්නේ පවා කුසල් සිහියෙන් බැවින් ඒ සම්මා ආජීවයයි. මේ පින්කම තුලින් ජවන් සිතක් ගානේ අප විසින් රැස්පත් කරගනු ලැබෙන්නේ සතර මඟ ඵල නිවන්ගෙන දෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි පිටේ දෙන වාරයක් පාසා බෝධිපාක්ෂික ධර්ම 37ම ඒ සිතේ පිළිවෙලින් වැඩෙනවා. බෝධිපාක්ෂික ධර්ම 37 වැඩෙන්නේ දස පාරමී 10 මිහිතේ රෝපණය වෙනවා, වර්ධනය වෙනවා, දියුණු වෙනවා. මේක නිසා තම තමාගේ නිවන සමීප වෙනවා මේ කළ ගුණ සැලකීමේ කුසල ක්‍රියාවෙන්. ඒ මෞපියන් දෙපළා සහෝදර පිරිස ඇතුළු යම් තාක් දිනෙක මේ සම්බන්ධව සාදු කියා සිත් පාදවාගෙන අනුමෝදන් වෙතොත් අපේ පැතුම ඒ සෑම දිනකද මේ වාගේ ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ගයේ ගමන් කරන්න ලැබී ආරි සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව ලබත්වා කියන මේ උදෙසීමයි. එනිසා ආත්මාර්ථේ පරාර්ථේ කියන උභයාර්ථයෙන් සිද්ධ වෙන පුණ්‍ය නිදානයක්, පුණ්‍ය වාසනාවක්, පුණ්‍ය සම්භාරයක් අද මේ දාසේ මුදුන්පත් කරගත්තා කියා සිතේ සනිසිල් ඇති කරගන්නට ඕනේ. අපේ සරුවඥන් වහන්සේ අනන්ත ජාති සත සහස්‍රයන්හිදී මේ සංසාර ගමන ගැන මනවින් තේරුම් අරගෙන බුද්ධ ශාසන 512000කදී බණ දාම් ඉගෙනගෙන එවැගේම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන බෝධිපාක්ෂ ධර්ම වැඩෙන බෝධි සම්භාර ධර්ම වැඩෙන කුසල ක්‍රියාවන් පරිපූර්ණ කරගෙන ඇවිල්ලා බොමුලාරා වැඩි ඉඳගෙන මාර පරාජයකට ලෝතුරා බුදු වුණා. තමන් වහන්සේ ආબોධ කරගත්ත ගාම්භීර ධර්මයේ ලෝට දේශනා කළා. සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂයක් දෙනාට අමාම නිවන් ආબોධ කරවා දුන්නා. තමන් වහන්සේ කෙටි කලකින් පිරිනිවෙන බැවින් අනාගතේ බලා සුවාසුදාස ධර්මස්කන්ධේ දේශනා කළා. තමන් වහන්සේ ආයුෂයාගේ කෙලවර දසදහසක් ලෝක ධාතු ආලෝක කළ මිනිපානක් නිවෙන්නාසේ පිරිනිවුණා. රාතන් වහන්සේලාද පිරිනිවුණා. සසු ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සසු ජනතාව කර්මාරූපව මේ පරිලෝක ගියා. යදීත විහාරස්ථාන රාජධානි උයන් පොකුණු මාලිගාදී සියලු සම්පත් නෂ්ටාවශේෂ වුණා. මේ වාගේ රාන්දතාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි කල්පස්ථායි වස්තුද දේවල් දරුවන් ලිඩකඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී මේ පාරිභෝගික වස්තුද කෑමෙන් බීමෙන් හැඳුමින් පැළඳුමින් බතෙන් මුලතෙන් දෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආත්භාව සියල්ලද හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්මද ක්ෂණයක් පාසා සිඳි බිඳි ඇති වෙවි නැති වෙවි සම්පත පරම්පරා වශයෙන් පවත්නා බැවින් අනිත්‍යයි. ඇති වෙන්නේ නැති වෙන්නේ නිතර පෙළපෙළී පවත්නා බැවින් දුක්ඛයි. හැමතිසේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනත්තයි. අස්පිලිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ මේ සීලම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි. ඒ දුක නැත ගෙන දෙන තෘෂ්ණාව ප්‍රදාන හේතු සම්භාරයේ දුක්ඛ සමුදයාරි සත්‍යයි.
ඒ දෙක නැති සාන්ත නිවන නිරෝධාරි සත්‍යයි. නිවන අවබෝධ වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාරි සත්‍යයි. අනන්ත පරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා විසින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දසපාරමී ධර්මයන් සපුරා ආරි සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවනේ සැලසීමටපත් වේවදාලා. සතර ගමන අවසන් කළා වූ කෙලෙස් ගිනිමෙල නිවාසාන්ත නිවෙනින් සදාට සැනසී වදාලා වූ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාට සිතින් කයෙන් වචනින් සමකල්ය අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරේ වේවා. අපේ ජීවිතේ පුරා රැස්පත් කරගන්න සෑම කුසලයක් අපටත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බාටපත් වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම බාටපත් වේවා. දස පාරමී බාටපත් වේවා. එමගින් ප්‍රතු බෝධි ඥානයෙන් සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු.